අයිබෝන් පුතේ පළවෙනියටම ඔයාලට මං කියන එක පැහැදිලිව ඇහෙනවා නම් අත්සලකුණ ඔසවන්නකෝ වෙනද වගේම ඔයගොල්ලොන්ට පැහැදිලිව මං කියන එක ඇහෙනවා නම් අත්සලකුණ ඔසවන්න. කොහොමදි කට්ටිය මං කියන එක ඔයාලට පැහැදිලිව ඇහෙනවා නම් අත්සලකුණ ඔසවන්නකෝ බලන්න. හරි. ඒ කියන්නේ ඔයාලට පැහැදිලිව ඇහෙනවා. දැන් පුතේ අපි දවස් කිහිපයක් අපිට පන්ති පවත්වන්න අපහසු තත්ත්වයක් උද්ගත වෙලා පවත්වා ගැනීමට නොහැකි වුණා. ඒ වුණාට ඔයගොල්ලොන්ට අමතර පන්ති එක දවසක් අපි ලබා දුන්නා. ඒ ලබා දුන්නු දවසේ පුතේ අපිට පවත්වන්න පුළුවන් වුණේ එක සිද්ධාන්ත පන්තියකුත් එක පුනරීක්ෂණ පන්තියකුත් විතරයි. එතකොට මේ සතිය ඔයගොල්ලොන්ට කෙරිලා තියෙන්නේ අද දවසේ පන්ති සහ ඒ අමතර පන්ති පවත්වපු එකයි දින දෙකයි. එතකොට දින 3ක් ඔයගොල්ලොන්ට මග හැරිලා තියෙනවා. ඒ මග හැරිලා තියෙන දින සියල්ලම පුතේ අපි නිවාඩු දවස් දෙකේ සෙනසුරාදා ඉරිදා දින දෙකේ ඔයගොල්ලොන්ට වෙබ් අඩවියට එකතු කිරීමේ කටයුතු සිදු වෙනවා. දැන් සිද්ධාන්ත පන්තිය පුතේ ඔයගොල්ලොන්ට අමතර පන්තියක් අපි ලබා දුන්නු දවසේදී සාකච්ඡා කරා නූතන පද්‍ය සංග්‍රහයේ තරුණ කවි පරපුර සම්බන්ධයෙන්. එතකොට ඒකට සම්බන්ධ නොවුණු දරුවෝ ඇති. ඒ දරුවන්ට මම වීඩියෝ එක තාම වෙබ් අඩවියට ලබා දුන්නේ නැහැ. ඒකයි පන්තිය පටන් ගන්නකොටම පුතේ කියන්නේ. මොකද එදා දවසේ පොඩි සිග්නල් ගැටලුවක් නිසා පුතේ අපිට ලොකු අර්බුද ගණනාවක් ඇති වුණා. කිහිප වතාවක් මේක කට් වෙච්ච නිසා නැවත මේ වීඩියෝ එක කරලා තමයි පුතේ ඔයගොල්ලන්ට වෙබ් අඩවියට දාන්න වෙන්නේ. එම නිසා පුතේ අපි පස්සේ ඒ වීඩියෝ ටික ඔයගොල්ලන්ට ලබා දෙන්නම්. ඒ දවසේ පන්ති ඒවා. අද දවසේ ඔයගොල්ලන්ට කතා කරනවා නැවතත් පුතේ නූතන පද්‍ය සංග්‍රහයේ තරුණ කවි පරපුරේ කවි පන්තියක්. අද අපි සාකච්ඡා කිරීමට ගන්නේ පැසුණු පැන කියන පද්‍ය නිර්මාණය. දැන් අපි කලින් දවසේ පුතේ කවි පන්තිය පිළිබඳව කතා කරද්දී කියන්නේ නූතන පද්‍ය සංග්‍රහයේ තරුණ කවි පරපුර පිළිබඳව කතා කරද්දී ඔයාලට කියලා දුන්න ප්‍රධාන කරුණු ටිකක්. මේ තරුණ කවි පරපුර හඳුන්වන නම් තුනක් කිව්වා. මධ්‍යකාලීන කවි පරපුර, තරුණ කවි පරපුර සහ දෙවන කවි පරපුර කියන නම් තුනෙන්ම හඳුන්වන්නේ මේ යුගය කියලා කිව්වා. මේගොල්ලොන්ගේ ලක්ෂණ විදිහට ඔයාලට කිව්වා ආදරය, ප්‍රේමය, විරහව වගේ තේමාවන් වලට මේගොල්ලෝ වැඩි කැමැත්තක් දැක්වුවා කියලා. ඒ විතරක් නෙවෙයි පුතේ මේගොල්ලෝ ස්වභාව සෞන්දර්ය වර්ණනයට වැඩි කැමැත්තක් දක්වපු පිරිසක් කියන කාරණාව ඔයගොල්ලොන්ට කිව්වා. ඊටත් අමතරව පුතේ අපි කිව්වා කවි කතන්දර කලාව මේගොල්ලොන්ගේ කවිවල තිබුණු ප්‍රධාන ලක්ෂණයක් කියලා. එතකොට මේ වගේ ලක්ෂණ ගණනාවක් ඔයගොල්ලොන්ට අත්දැකීම් ශාස්ත්‍රය පිළිබඳව කිව්වා. ඒ වගේම ඔයාලට කිව්වා ආකෘතිය පිළිබඳව ගද්දි මේගොල්ලොන්ගේ ආකෘතිය උනේ පුතේ සිව්පද ආකෘතිය කියලා. දැන් ඔයගොල්ලොන්ට අද කතා කරන්න යන්නේ පුතේ පී.බී. අල්විස් පෙරේරා කවියගේ පැසුණු පැන කියන පද්‍ය නිර්මාණය. එතකොට මේ පැසුණු පැන කියන පද්‍ය නිර්මාණය දකිනකොට ඔයගොල්ලොන්ට වෙන කිසි දෙයක් ඉගෙන ගන්න කලින් මේ කවි පන්තියේ පද 4කින් යුක්ත සිව්පද ආකෘතිය දැක් ගන්න ලැබෙනවා. එනම් පුතේ කවිය කියවන්න කලින් රසස්වාදය කරන්න කලින් ඔයගොල්ලොන්ට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් කවි පන්තිය මොන යුගයේ ඒ කියන්නේ මොන ආකෘතියේ කවි පන්තියක්ද කියන කාරණාව. එහෙනම් සිව්පද ආකෘතියවත් සඳස් ආකෘතියෙන් තමයි කවි පන්තිය රචනා කරලා තියෙන්නේ. ඒ වගේම කවි පන්තිය කියවන්න කලින් පුතේ ආකෘතිය අපිට තවත් ලක්ෂණයක් දකින්න පුළුවන්. මේවා ඔක්කොගෙම පුතේ එලි සමය තියෙනවා. එලි සමය කියලා කියන්නේ කවි පන්තිය අවසානයේට පුතේ එකම අකුරකින් අවසන් කිරීමට කියන එලි සමය සහිතව රචනා කරලා තියෙනවා කියලා. මම මේ පළවෙනි කවිය කියනවා ගෑවේ ආවේ බූවේ නිදි ඇවේ. එනම් පුතේ හැම එකම වේ කියලා අවසන් වෙලා තියෙනවා. එහෙනම් ඒකට කියනවා එලි සමය කියන අලංකාරය යොදාගෙන තියෙනවා කියලා. ඊළඟ කවිය බලන්න සද්දේ මැද්දේ පැද්දේ බැද්දේ. එනම් පුතේ අපිට තේරෙනවා එතනත් එලි සමය කියන එක යොදාගෙන තියෙනවා. එහෙනම් කවියක පුතේ ශබ්දාලංකාර පැත්තෙන් එලි සමය කියන එක යොදාගෙන තියෙනවා. ආකෘතිය පැත්තෙන් ගත්තාම සිව්පද ආකෘතිය යොදාගෙන තියෙනවා. අපි බලමු මේ පන්තිය මොන වගේ කවියක්ද කියලා. ඇත්තටම පුතේ මං ඔයාලට කිව්වා මේ මධ්‍යකාලීන කවි පරපුර එහෙමත් නැත්නම් තරුණ කවි පරපුර කියන කවි පරපුරේ කවීන් ආදරය, ප්‍රේමය වගේම ස්වභාව සෞන්දර්ය වර්ණනාවලට වැඩි රුචිකත්වයක් දැක්වුවා කියලා.
දැන් මේ කවි පන්තියට පුතේ මුල් වෙලා තියෙන්නේ ළමා අත්දැකීමක්. ළමයේ හිතන විදිහ තමයි පුතේ මේ කවි පන්තියට අත්දැකීම වෙලා තියෙන්නේ. හැබැයි ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ළමයේ හිතන එක ඇතුලේ ස්වභාව සෞන්දර්ය වර්ණනාවක් අපිට දකින්න හම්බ වෙනවා. මොකද ඒකට හේතුව පුතේ මේකට ස්වභාව සෞන්දර්ය වර්ණනාවක් කියන්න ස්වභාව ධර්මයේ කියන එක හැදිලා තියෙන්නේ විෂමතාවයන් මත. දැන් අපි කතා කරද්දී කියනවනේ දැන් ඔයගොල්ලොන්ට මතක ඇති අපි කලින් කවි පන්ති කතා කරද්දී පුතේ කිව්වා පන්ති විෂමතාවය අනම්මන. මේක පුතේ ස්වභාව ධර්මයෙන්ම බිහි කරපු එකක්. එක මිනිහෙක් කළුයි, එක මිනිහෙක් සුදුයි, එක මිනිහෙක් උසයි, තව මිනිහෙක් මිටි, එක මිනිහෙක්ගේ කොණ්ඩේ කළුයි, තව මිනිහෙක්ගේ ගුරුයි, තව එකෙක්ගේ සුදුයි. එතකොට පුතේ මෙහෙම විෂමතාවයන් හැදිලා තියෙන්නේ ස්වභාව ධර්මයෙන්ම. එතකොට ආර්ථිකෙත් එහෙම වෙන්න එපා. එහෙනම් ඔක්කොගෙම පුතේ සමාන වෙන්න විදිහක් නැහැ. ස්වභාව ධර්මයේ මේ සතා සීපාවා ගහකොළ මේ සියල්ල පුතේ එකිනෙකට වෙනස් වෙන විදිහට හදලා තියෙන්නේ. අඹ ගහක් සහ කෝන් ගහක් එතකොට තව රඹුටන් ගහක් කියන ගස් ගත්තාම වෙනසක් පේනවා. එතකොට මිනිසා මුවා බල්ලා කොටියා මේ සත්තු ගත්තාම පුතේ හැඩතල වලින් වෙනසක් තියෙනවා. ඒ හැඩතල වලින් වෙනස් වෙනව විතරක් නෙවෙයි. අඹ ගස් 10ක් ගත්තොත් ඒ අඹ ගස් 10ක් 10 ආකාරයක් පුතේ. එහෙනම් මේ හැම එකකම වෙනස්කම් තියෙනවා, විෂමතාවයන් තියෙනවා. එහෙනම් ස්වභාව ධර්මයේ අලංකාරත්වය, විචිත්‍රත්වය නිර්මාණය වෙලා තියෙන පුතේ මේ වෙනස්කම් කියන සාධකයේ පදනම් කරගෙන. ඒ කියන්නේ ඔක්කොම එක සමාන ලක්ෂණ වලින් යුක්ත ඒවා නෑ පුතේ. ස්වභාව ධර්මයේ හැදිලා තියෙන්නේ තනිකර වෙනස් වීම කියන එක පදනම් කරගෙන. ඉතින් මේ කවි පන්තිය පැසුණු පැන කියන කවි පන්තියේ වචනෙන් බැලුවාම ටිකක් අර පොඩි එකෙක් වුණාට පුතේ පැහිච්චි ප්‍රශ්න අහනවා කියන එකනේ පැසුණු පැන කියන්නේ. හැබැයි මේකේ තියෙන්නේ පොඩි වෙනස් කතාවක්. මේ පොඩි ළමයා අහන්නේ පුතේ ස්වභාව ධර්මයේ වෙනස්කම් ප්‍රශ්න කිරීමක් තියෙනවා. එහෙනම් ස්වභාව ධර්මයේ තියෙන වෙනස් ළමයාට කුතුහලයේ වැඩි. එයි අරක වෙනස් වෙලා තියෙනවා. එයි එක එක දේවල් වල වෙනස්කම් දකිනවා. මොකද අනික් ගස්වල කොළ නිදියන්නේ නෑ, නිදි කුඹා කොළේ විතරක් නිදියනවා. ඒ කියන්නේ හැකිලීමකට ලක් වෙනවනේ. ඒ වගේ වෙනස්කම් තියෙනවා එක එක දේවල් වල. එතකොට අනික් ගස්වල ගෙඩිය උඩ ගහක් නෑ, අන්නාසි ගෙඩියේ විතරක් ගහක් තියෙනවා. ඇයි එහෙම වුනේ? එතකොට ළමයා අහන ප්‍රශ්න වලට උත්තර තියෙනවද කියන්නකෝ. දැන් ගොඩක් ළමයි පුතේ කුඩා කාලේදී කරන ප්‍රායෝගික දෙයක් මේක. ඕනම ළමයෙක් ලෝකේ ප්‍රශ්න කරන්න ගන්නවා කුඩා කාලේ. හැබැයි මේ ප්‍රශ්න හැම එකටම වැඩිහිටියන්ගෙන් පිළිතුරු ලැබෙන්නේ නැහැ. ඒවට මොකක් හරි ලේසි එකක් උත්තරයක් දීලා පුතේ මගහරිනවා මිසක් නමුත් ළමයි ලෝකේ තියෙන හැම දෙයක්ම ප්‍රශ්න විදිහට තමයි දකින්නේ. අපි බලමු පුතේ මේ පැසුණු පැන කියන කවි පන්තියේ මොනවද එහෙම ඇවිල්ලා තියෙන ප්‍රශ්න කියලා. මල්වල පාට අම්මේ කවුරුද ගෑවි? හරි. වැඩිහිටියෙක් පුතේ කියයිද මල්වල පාට ගෑවයි කියලා? වැඩිහිටියෝ දන්නවා මල්වල පාට ගාලා නෙවෙයි, ඒක ස්වාභාවික කාරණාවක් කියලා. හැබැයි පොඩි දරුවෙක් හිතන විදිහ කියන එක පුතේ පළවෙනියටම පාඨකයාට ඉදිරිපත් කරලා තියෙන්නේ පාට ගෑවේ කියන වචනෙන්. එහෙනම් මේක පොඩි ළමයෙක් හිතන විදිහ කියන එක කවියා පෙන්වන්න පුතේ යොදාගත් උපක්‍රමයක් විදිහට අපිට දකින්න පුළුවන්. දැන් කවියා මේක මේ ළමයෙක් හිතන විදිහට මේක නිර්මාණය කරන්න බෑ. මේකේ කවි පන්තියේ කතකයා වෙන්නේ ළමයෙක් නම් ඒ ළමයෙක් හිතන පතන විදිහ වෙන්න බෑ. එහෙනම් ඒක හොඳටම ඉදිරිපත් කරන්න ළමයෙක්ගේ තැනටපත් වෙලා කවියා පුතේ ලියලා තිනවා මල්වල පාට අම්මේ කවුරුද ගෑවි. එහෙනම් ගාපු එකෙක් ගැන අපි දන්නේ නෑනේ. මල් එක එක පාටින් තියෙනවා. හැබැයි මල්වල පාට ගාපු කෙනෙක් දන්නේ නෑ. හැබැයි ළමයි හිතන්නේ එහෙමයි. හඳ මාමා, ඉර මාමා. එතකොට මෙව්වා පුතේ අජීවී වස්තු කියලා ළමයා හිතන්නේ නැහැ. ළමයා හිතන්නේ හැමතිස්සෙම හඳ මාමා, ඉර මාමා මේ විදිහට පුතේ අප්‍රාණවාචී දේවල් සජීවී විදිහට දකින්න බලනවා. එහෙනම් ළමයාගේ ලෝකය තුල පුතේ ස්වභාව ධර්මයේ තියෙනවා කවුරු හරි හදපු දේවල්. ඒ හින්දා තමයි කියන්නේ මල්වල පාට අම්මේ කවුරුද ගෑවේ. දලුවතු පැලි ඒවා කොහොමද ආවේ? එහෙනම් මලක් කොහොමද හැදුනේ? අර අත්තේ ඉත්ත පොඩ්ඩක් පලාගෙන කොහොමද නැට්ටෙන් ඇවිල්ලා මලක් පිපුණේ? එතකොට දැන් මේ හැම දෙයක්ම ළමයාට ප්‍රශ්න. මලේ පාට ගෑවේ කවුද? කොහොමද අත්ත පලාගෙන ඇවිල්ලා මේක මල පිපුණේ? මෙතරම් කැසුම ඇයි කාම්බිලියා බූවේ? නිදි කුඹා කොලේ මොකටද නිදි ඇවේ? දැන් අනික් කොළ ගෑවුනාට කහන්නේ නැහැ. ඒ වුණාට නිදි කුඹා කොලේ විතරක් කහනවා. එතකොට ඒ විතරක් නෙවෙයි මේ නිදි කුඹලු කාම්බිලියා කොලේ විතරක් පුතේ කහනවා. ඊළඟට ඔක්කොම කොළ නිදි යන්නේ නැහැ, හැකිලෙන්නේ නැහැ.
කහඹිලියා කොලේ විතරක් හැකිලෙනවා. ඇයි මේ වෙනස්කම? මට තේරෙන්නේ නැහැ. අනික් කොළ හැකිලෙන්න බැරුව මේ කහඹිලියා විතරක් ඇයි හැකිලෙන්නේ? ඒකට හේතුව තේරෙන්නේ නැහැ. ඒක මට කියලා දෙන්න කියලා. ඉතින් පුතේ චූටි ළමයිගේ ස්වභාවය ලෝකේ කිසි දෙයක් පුතේ භෞතික විද්‍යාව ඉගෙනගෙනද නැහැ. ඒ කිසි දෙයක් දන්නේ නැහැ. එතකොට ළමයා තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් තමන් දන්න අයගෙන් ලෝකේ ප්‍රශ්න කරන්න ගන්නවා. මේක ළමයාගේ ඇත්ත తත්වය පුතේ යථාර්ථය. ළමයේ කියන්නේ ලෝකේ ප්‍රශ්න කරන කෙනෙක්. එහෙනම් ස්වභාව ධර්මයේ ප්‍රශ්න කිරීම ළමයෙක්ගේ ස්වභාවය. එහෙනම් ඒක හරියටම අරගෙන කවුද අපේ පීබී අල්ලිස් පෙරේරා කියන කවියා තමන්ගේ කවි පන්තිය ලියලා තියෙනවා. ඊළඟට බලන්න පවති අඬ හිරියා මල් වල සද්දේ කෝඳුරු රංචු අට්ටික්කා ගෙඩි මැද්දේ. කොහොමද අට්ටික්කා ගෙඩිය ඇතුළට යන්නේ මේ කෝඳුරු කජු ඇට පුහුල මේ යටි පැත්තෙහි පැද්දේ අම්මේ කලේ කවුරුද මේවා බැද්දේ. එතකොට මේවා කරේ කවුද කියලා ප්‍රශ්න අහනවා. කජු ඇට පුහුල මේ යටි පැත්තේ පැද්දේ. ඒ කියන්නේ කජු ඇට කොහොමද කජු පුහුලම යට පැද්දෙන්න තියෙන්නේ. දැන් මේ හැම දෙයක්ම පුතේ එකිනෙකට වෙනස්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න අනික් ගෙඩිවල පුතේ යට ඇටයක් තියෙනවද නැහැ. ගෙඩිය ඇතුලේ තමයි ඇට තියෙන්නේ. හැබැයි කජු ගෙඩියේ විතරක් ඇටේ තියෙන්නේ යට. එහෙනම් මේක වෙනස් වුනේ කොහොමද? peer ගෙඩියක් කනකොට peer ගෙඩිය ඇතුලේ තියෙන්නේ ඇට. එතකොට අනික් සෑම ගෙඩියකම දිවුල් ගෙඩියකට තියෙන දිවුල් ගෙඩිය ඇතුලේ. හැබැයි කජු ගෙඩිය විතරක් කොහොමද කජු පුහුලමට යටින් හැදුනේ? ඒක හැදුවේ කවුද? මට මේක කියලා දෙන්න. එතකොට මේ හැමදෙම පුංචි දරුවෙක් දන්නේ නැහැ මේක ස්වභාව ධර්මයේ ස්වාභාවික නිර්මාණයක් කියන එක. ඒක නොතේරෙන නිසා දරුවා ලෝකේ ප්‍රශ්න කරලා ඒකේ වෙනස්කම් අහන්න පටන් ගන්නවා. ලස්සන රෝස මල් පඳුරට මොටද කටු. රෝස මල් ගොඩක් ලස්සනයි. හැබැයි ඒකට ඇයි කටු එදිලා තියෙන්නේ? දැන් වද මලේ කටු නැහෙනි. එහෙනම් අනික් මල් වල නැති කටු ඇයි රෝස මලට විතරක් කටු වෙවිලා තියෙන්නේ? කුමටද බාඳුරා මල් කොකු වලට ගොටු. දැන් බාඳුරා මල් වල පුතේ එන කෘමි සත්තුන්ව අල්ල ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒකේ ගොට්ට ඇතුළට දාගෙන මේ සත්තු අල්ල ගන්නවා. එතකොට බාඳුරා මල් වලට විතරක් ඇයි ගොටු රෝස මලේ නෑනේ. අනික් මල් වල නෑනේ. එහෙනම් බාඳුරා මලේ විතරක් ගොටු හැදුනේ කොහොමද? කජුලුණු මෙදෙලි ගස්වල මේ ඇලෙන හොටු. දැන් කොහොල්ලෑ වගේ දේවල් පුතේ හැම ගහකම තියෙනවද? නැහැ. කජු ගස්වල, එතකොට කොස් ගස්වල මේ වගේ විශේෂ ගස්වල තමයි මේ හොටු වගේ පුතේ කිරි මේවා වෙන්නේ. එතකොට දැන් කජු කිරි තියෙනවා. ලුණු මෙදෙලි කිරි තියෙනවා. එතකොට මේ ගස්වල විතරක් කොහොමද මේක හැදුනේ? අනික් ගස්වල නැත්තේ. එහෙනම් එයි මේ කිරි එන්නේ කොටසක් සාකවල විතරක්, තව කොටසක එහෙම එන්නේ නැත්තේ. ඒක පුතේ ළමයේ දකින්න විදිහට ඉදිරිපත් කිරීම කතුවරයා දක්ෂ විදිහට කරලා තිනවා. මේ ඇලෙන හොටු ගෑවේ කවුද මට කිව මැන කෙනෙකු දුටු. එහෙනම් පුතේ කියන්නේ දැන් හොටු ගෑවා කියලා නේද දකින්නේ. දැන් ළමයෙක්ට හිතෙන විදිහට දැන් සාමාන්‍යයෙන් උගත් කෙනෙක් මේක ප්‍රශ්න කරන්න ගත්තොත්, යම් කිසි වයසක කෙනෙක් තරුණ වියේ කෙනෙක් ප්‍රශ්න කරන්න ගත්තොත් එයා කියන්නේ ඇයි මේ ශාක දෙකේ කිරි එන්න හේතුව. එතකොට මේ විදිහට තමයි පුතේ ප්‍රශ්න කරන්නේ. හැබැයි මේ කුඩා දරුවෙක් ප්‍රශ්න කරන්නේ එහෙම නෙමෙයි. කිරි කියන වචනේ කියන්නේ කජු ගහේ කිරි කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව කුඩා දරුවෙක් කියන වෙනුවට පාවිච්චි කරන්නේ මොකක්ද පුතේ? කජු ගහේ හොටු ගෑවේ කවුද? එතකොට පොඩි දරුවා දකින්නේ තමන්ගේ නහයෙන් හොටු වෙනවා වගේ මේ ගස් වලටත් හෙම්බිරිස්සාව හැදිලා වගේ හොටු වෙනවයි කියලා. එතකොට බලන්න පුතේ කතුවරයා ඒක ළමයා හිතන පතන විදිහට ඒක නිර්මාණය කරපු ආකාරය. අන්න ඒක තමයි පුතේ කතුවරයේගේ විශිෂ්ටත්වය කියලා කියන්නේ. දැන් ළමයා හිතන විදිහට උපරිම ළමයාගේ මානසිකත්වයට බැහැලා ළමයාගේ ආකාරයෙන්ම පුතේ තමන්ගේ කවිය රචනා කරලා තියෙනවා. කොළයෙන් අක්ක පානා මුල් අදිනු පෙනේ. බලන්නකෝ පුතේ. දැන් වෙනත් ඒ වගේ කොළ වලින් නෙවෙයිනේ පැලවෙන්නේ. සමහර ඒවා ඇට දාලා පැලවෙනවා. සමහර ඒවා පුතේ ඉනි හිටවලා පැල කරගන්න. දැන් මම ඔයාලට කියනවා මෙහෙම. අපි කොස් ගෙඩියක් ගමුකෝ. කොස් ගහක පුතේ කොස් ඇටේ දාලා තමයි කොස් පැලයක් හදාගන්නේ. හැබැයි මඤ්ඤොක්ක ගත්තොත් මඤ්ඤොක්ක ඇට තියනවද? නැහැ. එහෙනම් මඤ්ඤොක්ක පැල කරගන්නේ මඤ්ඤොක්ක දණ්ඩක් හිටවලා. එහෙනම් දැන් අපි ඇට වලින් පැලවෙන ඒවා තියෙනවා, දඬු වලින් පැලවෙන ඒවා තියෙනවා. හැබැයි කොළ වලින් පැලවෙන ඒවා තියෙනවද? කොළ වලින් පැලවෙන එකට තියෙන්නේ පුතේ අක්කපාන.
එහෙනම් දැන් අනික් ශාකවලට වඩා වෙනස්කමක් තියෙනවා අක්කපානාවල. හැබැයි ওই පොඩි ළමයි ඔය ඔක්කොම දැක්කද කියන එක ප්‍රශ්නයක්. හැබැයි පුතේ කතුවරයා ළමයෙක් හිතන විදිහට ඒක ඉදිරිපත් කරලා තිනවා. කොළයෙන් අක්කපානා මුල් අදිනු පෙනී කෝමරිකා මද සීතල මොකදානි. දැන් අනික් කෙව්වට වඩා සීතල ගතියක් තියෙන කෝමරිකාවල. එතකොට කෝමරිකා සීතල වුණේ කොහොමද? චුට්ටක් සීතල වුණේ. මද සීතල කියලා කියන්නේ චුට්ටක් සීතල. එහෙනම් අක්කපාන කොළ මුල් ඇද්දේ කොහොමද? ඊට පස්සේ කෝමරිකා සීතල බවින් යුක්ත වෙන්නේ කොහොමද? තුත්තිරි කරල් හැබ ඇට මගේ ඇඳුම් කොණේ තැවරෙයි මෙවැනි ගති කොහොමද පුරුදු වුනේ? දැන් කියනවා පුතේ තුත්තිරි ගස්. තුත්තිරි කියන ඒ වගේ පුතේ චූටි චූටි අර මෙව්වා ගිහිල්ලා පැටලෙනෝනේ පුතේ තමන්ගේ රෙද්දේ කලිසමක් ඇඳගෙන යනවා නම් ඒ කලිසමේ ඒ වගේ පැටලෙනවා. ඒක ස්වභාවිකයි. එතකොට ඒකේ මේ බීජ රැගෙන යන ක්‍රමවේදය ඒ ගහේ ක්‍රමයේ විදිහට ගත්තාම දැන් තුත්තිරි ගහක පුතේ තුත්තිරි ඇට තව මොකක් හරි එක්ක ඇලිලා පුතේ ගිහිල්ලා වෙනත් තැනක පැලවෙන එක වෙන්නේ. එහෙනම් ඒ ගහේ ප්‍රජානන සිද්ධිය තමයි මේ කාරණාවෙන් සිද්ධ වෙන්නේ. නමුත් ළමයාට මේක තේරෙන්නේ නෑනේ. ළමයා අහන්නේ කොහොමද මේ තුත්තිරියව ඇඟේ ඇලෙන්නේ? ඒකට හේතුව මොකද්ද? දැන් ළමයාට මේක ඇත්තටම ප්‍රශ්නයක්. අනික් ගස් වලින් මෙහෙම වෙන්නේ තුත්තිරි ගහෙන් විතරක් මෙහෙම වෙනවා. එතකොට එකට එකක් පුතේ වෙනස්. එහෙනම් දැන් අපිට තේරෙන්න ඕන ස්වභාව ධර්මයේ කියන්නේ එකිනෙකට වෙනස්. හැබැයි මේ වෙනස්කමත් එක්ක 아무තු චමත්කාරයක් තියෙනවා. එහෙනම් කතුවරයා මේ එකිනෙකට වෙනස් කාරණා ගොඩක් ඉදිරිපත් කරලා ස්වභාව ධර්මයේ විචිත්‍රත්වය නේද මේ කියාපාන්නේ. අපි තේරුම් ගන්න ඕන පුතේ එක පැත්තකින් අක්කපානා කොළ මුල් අදිනවා ස්වභාව ධර්මයේ අපූර්ව විචිත්‍රත්වයක්. එක පැත්තකින් පුතේ කජු ගහේ විතරක් කජු ගෙඩියේ විතරක් පුතේ ඇටේ තියෙන්නේ කජු පුහුලමට යටින් අනිත් ඒවට වඩා වෙනසක්. එතකොට මේ විදිහට පුතේ නිදි කුඹා කොළේ විතරක් හැකිලෙනවා අනික් ඒවට බැරි දෙයක්. බාඳුරා මල් වලට විතරක් ගොට්ටක් තියෙනවා අනික් කිසියක නැති දෙයක්. එහෙනම් ස්වභාව ධර්මයේ වෙනස්කමත් එක්ක ගොඩනැගෙන්න වූ විචිත්‍රත්වය කවි පන්තියට පුතේ අත්දැකීම් වෙලා තියෙනවා. එහෙනම් කුඩා දරුවෙකු සිතන ආකාරයට මේ කාරණාව ඉදිරිපත් කරලා තියෙනවා. කවුරු හරි අත උස්සන් ඉන්නේ ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවද? අනිත් අයට ඇහෙනව නේද? ඇහෙනවනම් කට්ටිය අත උස්සන බලන්න. මං කියන එක පැහැදිලිව ඇහෙනවනම් හරි ගැටලුවක් නැහැ. එහෙනම් අනිත් එක්කෙනා අත පාත් කරගන්න මං කියලා තියෙන්නේ. ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා නම් විතරක් අත් උස්සගෙන ඉන්න කියලා. එයාට විතරක් ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ. හරි. කවුරුද කුරුම්බා ඇතුළට දිය දෙන්නේ? දැන් බලන්න පුතේ ලස්සන කතාවක් කියනවා. දැන් කිසිම ගෙඩියක් ඇතුලේ වතුර තියෙනවද? නෑ. පොල් ගස් වලින් හැදෙන මේ වගේ කුරුම්බාවල තියෙනවා. එතකොට තැඹිලි ගෙඩි වල තියෙනවා. මේ වගේ පොල් ගෙඩි වල තියෙනවා. එතකොට මේ පොල් ගෙඩි වල විතරක් කොහොමද වතුර හටගත්තේ? අනිත් කිසිම දෙයක හටගන්නේ නැතුව පොල් ගස් වල පොල් ගෙඩි වල විතරක් ගෙඩිය ඇතුලේ වතුර තියෙනවා. වතුර හැදුනේ කොහොමද? මේක පුතේ ඕනම කෙනෙක්ට ප්‍රශ්නයක්. ඇයි මේ වරා මල් සුළඟට ඉගිලෙන්නේ? දැන් හුළඟට පුතේ කැරකි කැරකි යන જાතියක් තමයි වරා මල් කියලා කියන්නේ. එතකොට වරා මල් විතරක් කොහොමද සුළඟට හෙල්ලෙන්නේ මේ ඉගිලෙන්නේ? මල් නැහැ දිඹුල් ගස්වල මෙලෙසින් වන්නේ කොහොමද කියා අම්මා නොමැතිද දන්නේ. එහෙනම් පුතේ මේ දිගින් දිගටම මේ විදිහට කරන්නේ මොකක්ද? මේ ලෝකය පිළිබඳව පුතේ ප්‍රශ්න කරන ආකාරය ළමයාට පුතේ පොඩි කාලේ පුතේ ඉපදෙනකොටම කිසි දෙයක් දැනගෙන ඉන්නේ නැහැ. භාෂාව යන්තම් එහෙම් මෙහෙම් හොයාගත්තම සමහර වචනවල තේරුමක් දන්නේ නැහැ වෙන්න පුළුවන්. එතකොට මේ මොකක් හරි නොදන්න වචනයක් පොඩ්ඩක් ගාලා අහනවා මොකක්ද ඒකේ තේරුම මන් දන්නේ නැහැ නේ කියලා අහනවා. ඒ වගේම තමයි Taman නොදකපු දෙයක් දකින්නකොට පුතේ ඒ මොකක්ද කියලා අහනවා. දැන් නිකන් හිතන්නකො ගමක ළමයෙක් එකපාරම මුහුද බලන්න ගෙනියන. කලින් දැකලා නැහැ. තාත්තේ මොකද්ද මේ තියෙන්නේ? අර තියෙන ලොකු ඇව මොකද්ද කියලා අහනවා. එතකොට පුතේ අහන්නේ මොකක්ද? Taman දැකලා නැති නිසා ලෝකේ ප්‍රශ්න කරනවා. එතකොට ඒ වගේ තමයි පුතේ එක එක ඒවා ප්‍රශ්න කරන්න ගන්න ස්වභාවය කියලා කියන්නේ. හරි. සමහර මල් තිබේ ලස්සන එමට ඇත. එනමුදු සුවඳ නම් ගෑවුණු තැනක නැත. සමහර මලක තනි සුදුමැලි පැහැය ගත. තිබුණත් සුවඳ පිනවයි දුටු අයගේ සිත. මොකද්ද පුතේ? සමහර මල් තියෙන ගොඩාක් ලස්සනයි.
හැබැයි සුවඳ නම් එච්චර ප්‍රියමනාප නැහැ. ඒ වගේම සමහර මල් තියෙනවා එච්චර ලස්සන නැහැ. හැබැයි සුවඳ පුතේ කාගෙත් කවුරුත් වශී වෙන සුවඳකින් යුක්තයි. එනම් මේ වෙනස්කම එක එක මලක් එකිනෙකට වෙනස්. සමහර ඒවා තියෙනවා පුතේ සුවඳක් තියෙන ලස්සනක් තියෙන. සමහර ඒවා තියෙනවා පුතේ ලස්සන තිබ්බට සුවඳ නැහැ. එතකොට ලස්සන නැති ඒවා තියෙනවා සුවඳ තියෙන. එතකොට අපිට මෙන්න මේ කාරණා වලින් කියවෙන්නේ එකිනෙකට එකක් පරස්පරයි. හැබැයි ඒ පරස්පරතාවයේ පුතේ විඳින්න ළමයා හුරු වෙන්න ඕන. ඒ කියන්නේ මේ විෂමතාවයේ ලෝකයේ තියෙන විෂමතාවයන් වලට හුරු වෙන්න ඕන. ඒ හැම දෙයක්ම විඳ දරා ගන්න පුතේ පුරුදු වෙන්න ඕන. හරි. සුදු පාටක් තිබේ දළුවල මුස්සැන්න නාදලු කුරුඳු දළු රත් පැහැ පවතින්න. එතකොට පුතේ මුස්සැත්ත ගහක පුතේ දළු සුදු පාටයි. එතකොට ඒකේ දළු සුදු පාට වුණාට පුතේ නාදල්ලක් ගත්තාම රතු පාටයි. ඒකනේ කියන්නේ නාදලු දෙතොල් කියලා. එතකොට නාදලු තියෙන්නේ රතු පාටට. කුරුඳු දළු තියෙන්නේ රතු පාටට. එතකොට මුස්සැන්ත මේවා තියෙන්නේ සුදු පාටට. එතකොට දැන් මේ දෙක වෙනස් වුණේ කොහොමද? දැන් සමහර තව සාග තියෙනවනේ. කහ පාටට හුරු තියෙනවා, ලා කොළ තියෙනවා, කොළ තියෙනවා. මෙම විවිධ වර්ණයෙන් පුතේ හැදෙනවා දළු. එතකොට එක එක ගස් මෙහිම වෙනස් වෙන්නේ පුතේ ස්වභාව ධර්මයේ විෂම ලෙස සෑම දෙයක්ම නිර්මාණය කරලා තියෙන නිසා. මදු දළු බුලත් දළු කොළ පාටින් එන්න හැදුවේ කවුද මට ඕනෑ දැනගන්න. දැන් මෙහෙම එක එක පාටින් හිටින්න කවුද හැදුවේ මේක? ලෝකේ හදපු එක ගැන අහනවා. මහා බ්‍රහ්මයා. එහෙම දන්නේ නැහැ. එතකොට ලෝකේ නිර්මාණය පිළිබඳව පුතේ පොඩි දරුවෙක් ප්‍රශ්න කරනවා. ඉතින් ඒකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. දන්න කෙනෙක්ගෙන් අහගන්න තමයි පොඩි දරුවා උත්සාහ කරන්නේ. කළු මැදි රිය කළුය ඇට වේරිය සුදුවේ කොස් කහ පතංගි රතු එක කැලයක පොදුවේ හටගත් ලී මෙසේ නෙක පැහැයට බෙදුවේ අම්මේ කවුද පවසනු මැන පින් සිදුවේ. ඒ කියන්නේ පුතේ ලී වල පාට පිළිබඳව කතා කරනවා. එහෙනම් මේක පොඩි කිව්වට පුතේ පොඩිමත් නැහැ. හැබැයි මේ කතුවරයා උත්සාහ කරන්නේ වෙනස් පැත්තක් පුතේ. මොකද කතුවරයා ස්වභාව ධර්මයේ තියෙන විවිධත්වය තමයි මෙතන සාකච්ඡා කරන්නේ. හැබැයි පොඩි දරුවා පුතේ මේ හැම ශාකයක් පිළිබඳවම දන්න. එතකොට ලී පිළිබඳව දන්න. එහෙම කියනකොට පොඩි දරුවෙක්ද කියන සැකේ එනවා. හැබැයි පොඩි දරුවෙක් විදිහට තමයි කතුවරයා ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද ඒක තමයි මම කිව්වේ අර කජුවල කිරියන එකට පුතේ හොටු ගෑවා කියනකොට මල්වල පාට ගෑවා කියනකොට අපිට තේරෙනවා මේ පොඩි දරුවෙක් කතකයා කරගෙන තියෙන එක. හැබැයි පොඩි දරුවට මාර දැනුමක් නේ තියෙන්නේ. අක්ක පාන ගැනත් දන්නවා, මුස්සැන්න ගැනත් දන්නවා, මු නොදන්න දෙයක් නෑනේ. නිදි කුඹා කජු මේ හැම දෙයක්ම ස්වභාව ධර්මයේ පිළිබඳ ලොකු අවබෝධයක් තියෙන කෙනෙක්. දැන් කියනවා කළු මෙදිරිය කළුය ඇට වේරිය සුදුය. කළු මෙදිරිය ලී කළුයිලු ඇට වේරිය සුදුයිලු. කොස් කහ පතංගි රතු එක කැලයක පොදුවේ. එහෙනම් මේවා කොස් කහ පාටයිලු පතංගි රතුයිලු එක කැලයක පොදුවේ. හටගත් ලී මෙසේ නෙක පැහැයට බෙදුවේ. ඒ කියන්නේ කැලේ හටගත්තු මේ ලී වර්ග එක එක පාටට බෙදුවේ කොහොමද? දැන් කළුවර ලී කියන එක කළු පාටටනේ තියෙන්නේ පුතේ. එතකොට තේක්ක ලී වල වෛරන් තියෙනවා. බොරුත ලී තියෙන්නේ තව විදිහකට. එතකොට කොස් ලී තියෙන්නේ තව විදිහකට. කොහොඹ ලී රෝස පාටට. එතකොට පුතේ එක එක පාටවලට කොහොමද මේ ලී හැදුනේ? එතකොට ළමයාට ප්‍රශ්නයක් ගහක ලී ඉරුවාම එක එක වර්ණ වලින් ලී බිහිුනේ කොහොමද කියන කාරණාව. ලෙලි කටු පැංගිරි කෙඳි සහිතව හටගත්තයි පැණි රහ කහට රහ පළ ඇති බව ඇත්තයි. සමහර ගෙඩි ඇඹුල් සමහර ගෙඩි තිත්තයි. ඇයි මේ වෙනස අම්මා විමසියුත්තයි. එතකොට එක එක වගේ රහ වෙනස් පුතේ. ලෙලි කටු පැංගිරි කෙඳි සහිතව හටගත්තා. ඒ කියන්නේ සමහර දේවල් පුතේ පැංගිරි රහෙන් යුක්ත ඒවා තියෙනවා. පැණි රහ දේවල් තියෙනවා. කහට රහ තියෙන දේවල් තියෙනවා. දැන් අපි නිකන් හිතමුකෝ දිවුල් ගෙඩියක් අමුවට කනකොට කහට රහ තියෙනවා. සමහර වෙලාවට ඇඹුල් කොටස කෑවොත් පුතේ ඇඹුල් රස තියෙනවා. එතකොට එක එක දේවල් වල එක එක රස තියෙනවා. එතකොට පැණි රස තියෙන දේවල් තියෙනවා. සමහර ගෙඩි ඇඹුල් සමහර ගෙඩි තිත්තයි. කරවිල වගේ දෙයක් ගත්තොත් තනි තිත්තයි.
එතකොට එකක් තිත්ත වෙන්න, එකක් පැණි රහ වෙන්න, තව එකක් කහට රහ වෙන්න, තව එකක් ඇඹුල් රහ වෙන්න කොහොමද හැදුවේ? මේ වගේ වෙනස්කම කොහොමද හටගත්තේ කියලා ළමයා ප්‍රශ්න කරනවා. මේකගේ ප්‍රශ්න නම් පුතේ එක ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රශ්න පත්‍රයක්. හැබැයි අපි තේරුම් ගන්න ඕන පුතේ පොඩි ළමයා කියන කෙනා ඉපදුණු දවසේ සිට පළවෙනියට භාෂාව අල්ලගත්තු දවසේ ඉඳන් ලෝකයේ Taman නොදන්න සෑම දෙයක්ම ප්‍රශ්න කරනවා. ඒක ළමයෙක්ගේ ස්වභාවය. එහෙනම් ළමයෙක්ගේ යථාර්ථය Tamanගේ කවියට අත්දැකීම් කරගෙන තියෙනවා. ළමයෙක් හිතන පතන විදියට සමගාමීව. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන පුතේ පී.බී. අල්විස් පෙරේරාගේ කවියට අත්දැකීම් වෙලා තියෙන්නේ ළමයෙක් සිතන පතන ආකාරය. හැබැයි ඒකට මුල් වෙලා තියෙන්නේ ස්වභාව ධර්මයේ විවිධත්වය ප්‍රශ්න කිරීම. ස්වභාව ධර්මයේ විවිධත්වය ගැන ප්‍රශ්න කරනකොට ස්වභාව ධර්මයේ විවිධත්වයත් එක්ක ගොඩනැගෙන්නා වූ චමත්කාරය පුතේ අපිට දැක ගන්න ලැබෙනවා. මොකද එක එක ඒවා පිළිබඳව කතා කරගෙන යනකොට විවිධත්වය නිසා තමයි ලෝකේ චමත්කාරය ගොඩනැගිලා තියෙන්නේ. ස්වභාව සෞන්දර්යය ගොඩනැගිලා තියෙන්නේ. එහෙනම් මධ්‍යකාලීන කවි පරපුරේ කවීන්ගේ ප්‍රධානම ලක්ෂණයක් තමයි ස්වභාව සෞන්දර්ය වර්ණනාව. එහෙනම් මේ ළමා කවිය ඇතුලේ ස්වභාව සෞන්දර්යයට නැඹුරු වූ ගතියක් අපිට කවි පෙළ තුල දැක ගන්න ලැබෙනවා. මේකට යොදාගෙන තියෙන භාෂාව පුතේ ඊටාම සරල භාෂාවක්. මොකද ඊටාම සරල භාෂාවක් යොදාගෙන තියෙන්නේ ළමයින් ඉලක්ක කරගත් කවි පන්තියක් නිසා. එතකොට අපි ඒක තේරුම් අරගෙන කවි පන්තියට රසස්වාදයක් ලියන්න පටන් ගන්නවා. එහෙනම් ඔයාලා ලියන පොතේ දාගන්න පුතේ මාතෘකාවක් පැසුණු පැන පී.බී. අල්විස් පෙරේරා. පැසුණු පැන පී.බී. අල්විස් පෙරේරා. පී.බී. අල්විස් පෙරේරා. පී.බී. අල්විස් පෙරේරා. ලියා ගන්න පුතේ මෙහිම කවි පන්තිය විචාරේ ලියා ගන්න. කොළඹ යුගයේ මධ්‍යකාලීන කවි පරපුර නියෝජනය කරන කොළඹ යුගයේ මධ්‍යකාලීන කවි පරපුර නියෝජනය කරන එක්තරා ප්‍රතිභාපූර්ණ කවියෙකු ලෙස පී.බී. අල්විස් පෙරේරා කවියා හඳුන්වා දිය හැකිය. ඔහුගේ පැසුණු පැන පද්‍ය නිර්මාණයට ප්‍රස්තුත වී ඇත්තේ සොබාදහමේ විවිධත්වයයි. සොබාදහමේ චමත්කාරය ගොඩනැගී ඇත්තේ විවිධත්වය පදනම් කරගෙන එසේනම් පැසුණු පැන පද්‍ය නිර්මාණයේ
අත්දැකීම අත්දැකීම සොබාදහමේ විවිධත්වය නිසා සොබාදහමේ විවිධත්වය නිසා ඇතිවන්නා වූ චමත්කාරය ලෙස ඇතිවන්නා වූ චමත්කාරය ලෙස අර්ථ දැක්විය හැකිය. අර්ථ දැක්විය හැකිය. අර්ථ දැක්විය හැකිය. මෙම පද්‍ය නිර්මාණයට කතකයා කරගෙන ඇත්තේ කුඩා දරුවෙකි කුඩා දරුවකු ලෝකය ප්‍රශ්න කරන ආකාරයට සොබාදහමේ විචිත්‍රත්වය ඉදිරිපත් කර තිබේ. සරල බස්වහරක් ඇසුරෙන් සිව්පද ආකෘතියෙන් මෙම පද්‍ය නිර්මාණය රචනා කර ඇති බව පැහැදිලි වේ. වෙනම ඡේදයකින් ලියා ගන්න පුතේ. පී.බී. අල්විස් පෙරේරා කවියා ළමා සිතුම් පැතුම් ඉතා හොඳින් හඳුනාගෙන පද්‍ය නිර්මාණය රචනා කර ඇති බව පැහැදිලි වේ. කුඩා දරුවන්ගේ ස්වභාවය තමා නොදන්නා ලෝකය පිළිබඳව නිරන්තරයෙන් ප්‍රශ්න කිරීමයි
නිරන්තරයෙන් ප්‍රශ්න කිරීමයි. ලෝකයේ සෑම දෙයක්ම ලෝකයේ සෑම දෙයක්ම ලෝකයේ සෑම දෙයක්ම විවිධතාවයෙන් යුක්තය. විවිධතාවයෙන් යුක්තය. විවිධතාවයෙන් යුක්තය. නමුත් මෙම විවිධත්වය කුඩා දරුවා හඳුනන්නේ නැත. කුඩා දරුවා හඳුනන්නේ නැත. එම නිසා ඔහු ලෝකය ප්‍රශ්න කිරීම සිදු කරයි. ලෝකය ප්‍රශ්න කිරීම සිදු කරයි. මල්වල විවිධ වර්ණ පැවතීම ඔහුට ප්‍රශ්නයකි. මල්වල විවිධ ප්‍රශ්න පැවතීම ඔහුට ප්‍රශ්නයකි. ඔහු සිතන්නේ කිසියම් පුද්ගලයෙකු මල්වල පාට වර්ණ ගන්වා ඇති බවයි. මල්වල වර්ණ ගන්වා ඇති බවයි. කිසියම් පුද්ගලයෙකු මල්වල වර්ණ ගන්වා ඇති බවයි. සොබා දහමේ ඇති සෑම ගසකටම වඩා වෙනසක් කහඹිලියා ගස සතු වේ. මෙම ගසේ ඇති බූව නිසා කැසීම සිදුවේ. අනෙකුත් ශාකවලට වඩා වෙනසක් නිදිකුම්බා ගසටද ඇත. නිදිකුම්බා ගසටද ඇත. නිදිකුම්බා ගසේ කොළ
චලනයන් වලට හැකිලීම සිදුවේ. චලනයන් වලට හැකිලීම සිදුවේ. හැකිලීම සිදුවේ. මෙම විවිධත්වය කුඩා දරුවෙකු ප්‍රශ්න කරන ආකාරයට කවියා ඉදිරිපත් කර තිබේ. ලියා ගන්න පුතේ මේ කවි කෑල්ල. මල්වල පාට අම්මේ කවුරුද ගෑවේ. මල්වල පාට අම්මේ කවුරුද ගෑවේ. මල්වල පාට අම්මේ කවුරුද ගෑවේ. දලු අතු පැලී ඒවා කොහොමද ආවේ. දලු අතු පැලී ඒවා කොහොමද ආවේ. දලු අතු පැලී ඒවා කොහොමද ආවේ. මෙතරම් කැසුම ඇයි කහඹිලියා බූවේ. මෙතරම් කැසුම ඇයි කහඹිලියා බූවේ. නිදිකුම්බා කොලේ මොකටද නිදියෑවේ. නිදිකුම්බා කොලේ මොකටද නිදියෑවේ. හරි. දැන් පුතේ මෙතන හොඳට තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන කාරණා දෙකක් තියෙනවා මේ කවි පන්තියේ. එක කාරණාවක් තමයි ළමයාගේ සිතුම් පැතුම් වල ස්වභාවය. එතකොට ළමයෙක්ගේ සිත හැසිරෙන්නේ කොහොමද? ළමයෙක්ගේ ක්‍රියාකාරකම් කොහොමද තියෙන්නේ කියන එක. අනිත් පැත්ත පුතේ ස්වභාව සෞන්දර්ය වර්ණනාව. එතකොට ස්වභාව සෞන්දර්ය වර්ණනාවත් ළමා සිතුම් පැතුමුත් එකට කැටි කරලා පුතේ පී.බී. අල්විස් පෙරේරා කවියා තමන්ගේ කවි පන්තිය රචනා කරලා තියෙනවා. ලස්සන රෝස මල් පඳුරට මොටද කටු. දැන් එතකොට පුතේ අනික් ගස්වල කටු නැතුව රෝස මල වගේ ලස්සන ගහක විතරක් ඇයි කටු. එතකොට මේවා පුතේ වෙනස්කම්. ඒ වගේ ලස්සනක් කුමටද බාඳුරා මල් කොකු වලට ගොටු. කජුළුණු මිදිලි ගස්වල මේ ඇලෙන හොටු ගෑවේ කවුද මට කිවමන කෙනෙකු දුටු. ඒ කියන්නේ ළමයි කැමති නැහැ. රෝස මල් වල කටු තියෙනවට ළමයා කැමති නැහැ. බාඳුරා මල් වල ගොටු වලට කැමති නැහැ. ලුණු මෙදිලි කජු ගස් වල කිරියනවට කැමති නැහැ. එනම් පුතේ ළමයි අකමැති දේවල් කවුද මේවා කරේ කියලා ප්‍රශ්න කරනවා. ඒ වගේම තමයි කොළයෙන් අක්කපානා මුල් අදිනු පෙනේ කෝමාරිකා මද සීතල මොකද අනේ තුත්තිරි කරල් හැබ ඇට මගේ ඇඳුම් කොනේ තැවරෙයි මෙවැනි ගති කොහොමද පුරුදු. මේවා පුතේ ඔක්කොම ලිස්ට් එකක් විදිහට අපිට කියාගෙන ගියොත් කියලා ඉවර කරන්න බැරි තරම් තොගයක් ළමයි ප්‍රශ්න කරන ඒවා මේකට දාලා තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් කෙටියෙන් අපේ කාරණාව ලියාගෙන යමු. එහෙනම් වෙනම ඡේදයකින් ලියා ගන්න පුතේ. පී.බී. අල්විස් පෙරේරා කවියා පී.බී. අල්විස් පෙරේරා කවියා ළමා සිතුම් පැතුම් වල ස්වභාවයත් සොබාදහමේ විවිධත්වයත් ඉතා අපූර්වට
පැසුණු පැන පද්‍ය නිර්මාණයට අත්දැකීම් කරගෙන ඇති බව පැහැදිලි වේ. අත්දැකීම් අඩුකම නිසා ලෝකයේ විවිධතා නොහඳුනන නිසා කුඩා දරුවාට ප්‍රශ්න රැසකි. මේ ඕනෑම ලදරුවෙකුට පොදු වූ කාරණාවකි. තමන් දකින ලෝකය නිරන්තරයෙන් ප්‍රශ්න කරයි. සෑම මල්ගසකම කටු පිහිටන්නේ නැත. නමුත් රෝස මලේ රෝස ගහේ කියලා දාගන්න. නමුත් රෝස ගහේ කටු තිබේ. සෑම මලකටම කෘමිසතුන් ග්‍රහණය කර ගැනීමට හැකි ගොටු නැත. බාඳුරා මලට පමණක් ගොටු තිබේ. කජු ලුණු මිදෙල්ල වැනි ශාකවල කිරි පවතී. මෙය කවි පෙළ තුල ඇත්තේ කජු ලුණු මිදෙල්ල ගස්වල හොටු ඇති
කොටු ඇති බවයි. එයට හේතුව කුඩා දරුවන් මෙවැනි කාරණා සිතනු ලබන්නේ මේ ආකාරයට වීම නිසාය. ලියා ගන්න පුතේ උද්දෘත පාඨයක්. ලස්සන රෝස මල් පඳුරට මොටද කටු. ලස්සන රෝස මල් පඳුරට මොටද කටු. ලස්සන රෝස මල් පඳුරට මොටද කටු. කුමටද බාඳුරා මල් කොකුවලට ගොටු. කුමටද බාඳුරා මල් වලට ගොටු. කජුළුණු මිදෙලි ගස්වල මේ ඇලෙන හොටු. ගෑවේ කවුද මට කිව මැන කෙනෙකු දුටු. හරි. දැන් පුතේ එක දිගට ලියාගෙන ඇවිල්ලා ටිකක් මහන්සි. හැබැයි පුතේ ඔයගොල්ලොන්ට තේරෙනවා ඇති මේ කවි පන්ති වල ඇති දෙයක් නැහැ කියලා. මොකද ස්වභාව ධර්මයේ විචිත්‍රත්වය එක පැත්තකින් කතා කරලා තියෙනවා විවිධත්වයත් එක්ක, අනිත් පැත්තෙන් ළමයා හිතන විදිහ ගැන තියෙනවා. ඉතින් මේකේ පුතේ ලොකු ගැඹුරක් නැති නිසා තමයි අපිට මේ කවි පන්තිය පිළිබඳව ලොකු කතන්දරයක් කියන්න නැත්තේ. දැන් ඔයගොල්ලොන්ට අහගෙන ඉන්න පුතේ තියෙන්නේ ඇත්තටම ඔයගොල්ලෝ නොදන්නා ගැඹුරක් මම පැහැදිලි කරනවා නම්. දැන් ඔයගොල්ලොන්ට තුරුසෙනගහ තනපඳුර ආදරණීය පාසල වගේ කවි පන්ති කියවනකොට ඔයගොල්ලෝ හිතුවේම නැති අර්ථයක් මගෙන් ඔයගොල්ලොන්ට අහන්න ලැබුණා. නමුත් පුතේ මේ පැසුණු පැන වගේ කවි පන්තියක එහෙම ලොකු ගැඹුරක් නැහැ. මොකද ඒකට හේතුව මේ කවි පන්තිය ළමා කවියක්. එතකොට ළමා කවියක තියෙන්න ඕන කුඩා දරුවෙක්ට තේරුම් ගන්න පුළුවන් එකක්. ලදරුවෙක්ට තේරුම් ගන්න පුළුවන් එකක්. අවුරුදු 4-5 දරුවෙක්ට තේරුම් ගන්න පුළුවන් එකක්. උසස් පෙළ ළමයෙක් වෙච්ච ඔයාලට තේරුම් ගන්න කොහොමදත් අමාරු වෙන්නේ නැහැ. එතකොට මේ වගේ එකක් පුතේ ටිකක් බෝරින් වෙනවා. මොකද කුඩා දරුවෙක්ට තේරෙන ඊටාම සරල භාෂාවකින් කවි පන්තිය රචනා කරලා තියෙනවා. කවි පන්තිය ටිකක් දිගයි. එතකොට මේ කාරණාව ඔයගොල්ලොන්ට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. හරි. ඊළඟට බලන්න කවුරුද කුරුම්බා ඇතුළට දිය දෙන්නේ. හරිම ලාමක විදිහට හිතන්නේ. ඇයි මේ වරා මල් සුළඟට ඉගිලෙන්නේ? මේ කිසි දෙයක් දන්නේ නැහැ. මේකයි ලාමක කියන්නේ. මල් නැහැ දිඹුල් ගස්වල මෙලෙසින් වන්නේ. කොහොමද කියා අම්මා නොමැතිද දන්නේ? මාර ප්‍රශ්න තියෙන්නේ. හරි. වෙනම ලියා ගන්න පුතේ. වෙනම ඡේදයකින් ලියා ගන්න. පී.බී. අල්විස් පෙරේරා කවියාගේ මූලික අරමුණ
සොබාදහම වර්ණනය බව සොබාදහම වර්ණනය බව කවි පෙළෙන් පැහැදිලි වේ. කවි පෙළෙන් පැහැදිලි වේ. කුඩා දරුවෙකුගේ සිතුම් පැතුම් ඉදිරිපත් කිරීමට වඩා සොබාදහම වර්ණනයට කවියා යොමු වූ බව පැහැදිලිය. ළමයෙක් සිතනවාට වඩා පුළුල් ලෙස සොබාදහමේ විවිධතා කවියා ඉදිරිපත් කර තිබේ. බාඳුරා මල් වැනි ශාක කුඩා දරුවන් හඳුනන්නේ නැත. මෙවැනි කාරණා කතුවරයාගේ දුර්වලතා ලෙස හඳුනාගත හැකිය. සොබාදහමේ විවිධතා මත ගොඩනැගින්නා වූ විචිත්‍රත්වය කවි පෙළ අවසානය දක්වා දැකිය හැකිය. කුරුම්බා ගෙඩියක ඇතුලේ ජලය පැවතීම වැනි කාරණා කවියා ඉදිරිපත් කර තිබේ.
ලියන්න පුතේ මේ උදුරුත කෑල්ල පොඩි එකක්. කවුරුද කුරුම්බා ඇතුළට දිය දෙන්නේ? කවුරුද කුරුම්බා ඇතුළට දිය දෙන්නේ? හරි. වෙනම ඡේදයකින් ලියා ගන්න. ඒක උදුරුතේ වහගෙන වෙනම ඡේදයකින් ලියා ගන්න. තරුණ කවි පරපුරේ ලක්ෂණ බොහෝමයක් කවි පෙළ තුල දැකිය හැකිය. කවි පෙළ තුල දැකිය හැකිය. කවි පෙළ තුල දැකිය හැකිය. එයට හේතුව අත්දැකීම් ශේෂ්ත්‍රයේත් ආකෘතික ශේෂ්ත්‍රයේත් සමානකම් පැවතීමයි. කොළඹ යුගයේ තරුණ කවීන් ස්වභාව සෞන්දර්ය වර්ණනයට වැඩි රුචිකත්වයක් දැක්වූ පිරිසකි. පැසුණු පැන පද්‍ය නිර්මාණයේද මෙම ලක්ෂණය හොඳින්ම දැකිය හැකිය. සිව්පද ආකෘතියද තරුණ කවියේ ප්‍රධාන ලක්ෂණයකි. පැසුණු පැන පද්‍ය නිර්මාණයේද ආකෘතිය වී ඇත්තේ සිව්පද ආකෘතියයි. හරි. ලියා ගන්න පුතේ කවි කෑල්ලක් සිව්පද ආකෘතිය ටික පෙන්වන්න. සමහර මල් තිබේ ලස්සන එමට ඇත. එනමුදු සුවඳ නම් ගෑවුණු තැනක නැත.
සමහර මලක තනි සුදුමැලි පැහැය ගත සමහර මලක තනි සුදුමැලි පැහැය ගත සමහර මලක තනි සුදුමැලි පැහැය ගත තිබුණත් සුවඳ පිනවයි දුටු අයගේ සිත තිබුණත් සුවඳ පිනවයි දුටු අයගේ සිත වෙනම ඡේදයකින් ලියාගමු මේක සරල භාෂාවකින් ලියලා තියෙන්නේ කුඩා දරුවන් අරමුණු කොටගෙන රචනා කරපු නිසා මොකද කුඩා දරුවන්ගේ සිතුම් පැතුම් අත්දැකීම් කරගත්තේ කුඩා දරුවන් ඉලක්ක කරගෙන එහෙනම් පුතේ කුඩා දරුවන්ට තේරෙන්නේ නැති විදිහට මේක ගැඹුරෙන් ලිව්වොත් වැඩක් නැහැ එහෙනම් කුඩා දරුවන්ට තේරෙන ඊටාම සරල භාෂාවක් කවි පෙළට යොදාගෙන තියෙනවා කියන එක ලියවෙන්න ඕන හරි ලියා ගන්න කවි පන්තියට පසුබිම් වී ඇත්තේ ළමා අත්දැකීමකි එම නිසා ළමයින්ට පහසුවෙන් ගෝචර වීමට සරල බස්වහරක් යොදාගෙන තිබේ ළමා සිතුම් පැතුම් පාඨකයාට දැනෙන ආකාරයට කතුවරයා භාෂාව හසුරුවා තිබේ ළමයෙක් සිතන ආකාරයට මල්වල කිසියම් පුද්ගලයෙක් වර්ණ ගන්වා ඇත කජු ලුණු මිදෙල්ල වැනි ශාකවල කිරි ගැලීම ළමයා දකින්නේ හොටු ගැලීමක් ලෙසය මෙවැනි කාරණා තුලින් පී.බී. අල්විස් පෙරේරා කවියා ළමා මනසට සමීප වීමට අවස්ථාවක් කරගෙන තිබේ.
ලියා ගන්න පුතේ පොඩි උද්දෘත පාඩ ටිකක්. මේ කියන උද්දෘත පාඩ දෙකක් තුනක් විතර දෙනවා. ඔයාලා ඒ ටික වහලා අපහු ලියන්න ඕනේ. මල්වල පාට අම්මේ කවුරුද ගෑවේ උද්දෘතේ වහගන්න. මල්වල පාට අම්මේ කවුරුද ගෑවේ. ඒ කැල්ල විතරයි. මල්වල පාට අම්මේ කවුරුද ගෑවේ. උද්දෘතේ වහගන්න. ඊට පස්සේ ලියා ගන්න පුතේ කජුලුණු මිදිලි. ඒ කියන්නේ ඒක රූලක් කරලා ලියා ගන්න උද්දෘතයක් තමයි. කජුලුණු මිදිලි ගස්වල මේ ඇලෙන හොටු. කජුලුණු මිදිලි ගස්වල මේ ඇලෙන හොටු. ගෑවේ කවුද මට කිව මැන කෙනෙකු දුටු. ගෑවේ කවුද මට කිව මැන කෙනෙකු දුටු. හරි පුතේ අවසන් කරගන්න මේ විදිහට. අවසන් කරගන්න මෙහෙම. ටීබී අල්ලිස් පෙරේරා කවියා සකීය ප්‍රතිභා ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් ළමා සිතුම් පැතුම් හා ස්වභාව සෞන්දර්ය වර්ණනයක් ඉදිරිපත් කර තිබේ. ළමා අත්දැකීමක් නිසා සරල බස් වහරක් යොදා ගැනීම කවියේ සාර්ථකත්වයට හේතුවකි. සිව්පද ආකෘතියද කවියේ අත්දැකීමට උපරිම සාධාරණයක් ඉටු කර ඇති බව පැහැදිලි වේ. හරි පුතේ මෙතනින් මේ කොටස ඉවරයි. අපි ඊළඟ ඒ කියන්නේ ඔයාලට වීඩියෝ රෙකෝඩින් එකකින් ඉතුරු කොටස් ටික පැහැදිලි කරලා දෙන්නම්. දැන් මම අදට මෙතනින් පුතේ නතර කරනවා. ඔයගොල්ලොන්ට තේරෙනවා ඇති සමහර ලාවට හඬේ ඇති වෙනස. එතකොට පොඩි අසනීප ගතියක් තියෙන නිසා තමයි පුතේ මේ දවස්වල පොඩ්ඩක් පන්ති ඔයගොල්ලොන්ගේ අතපසු උනේ. අනිවාර්යයෙන්ම පුතේ රෙකෝඩින් කරලා ඒ පන්ති ටික ඔයගොල්ලොන්ට ලබා දෙනවා. ඒක පිළිබඳව කිසිම සැකයක් ඇති කරගන්න එපා. අතපසු දින සියල්ලටම පන්ති ඒ විදිහටම ලබා දෙනවා. පුනරීක්ෂණ පන්තිය ඔයගොල්ලොන්ට තියෙනවා කියලා මම ගෲප් එකට පණිවිඩයක් දැම්මා. නමුත් පුතේ මේ තියෙන තත්ත්වෙත් එක්ක ටිකක් කරගෙන යන්න අමාරුයි. දැන් ඔයගොල්ලොන්ට මම පන්ති කරගෙන යනකොටත් හිටියේ ටිකක් අපහසු තත්ත්වයක. ඒ නිසා පුතේ ඔයගොල්ලොන්ට රෙකෝඩින් එකේ පුනරීක්ෂණ පන්තියේ දවස් ටික හැමම සෙනසුරාදා ඉරිදා දෙක ඇතුළත වෙබ් අඩවියට ලබා දෙන්නම්. එතකොට මෙතනින් ඉවර වෙනවා. ඔයාලටම පේන්න ඇති මේ තියෙන තත්ත්වය. ඔයාලට පන්ති කට් කරන්න බැරි නිසා තමයි මෙහෙම ඉඳගෙන අද පන්ති ඔයගොල්ලොන්ට කරේ. දිගින් දිගටම පන්ති කට් වෙන්න ගත්තොත් ඒක ඔයාලට ලොකු බාධාවක්. ඔයාලට එහෙම සිලබස් එකේ ගැටලුවක් ඇති කරන්නේ. ඒ වගේම පුතේ අසනීපෙන් ඉන්න වෙලාවක කරනකොට පාඩමක් ඒකේ සමහර ලාවට ඔයගොල්ලොන්ට අපි දෙන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණයම නොයන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි පුතේ මේ වගේ දවස්වලට පොඩි නිවාඩුවක් දෙන්න උත්සාහ කරන්නේ. වෙන හේතුවක් නිසා නෙවෙයි. හරි. එහෙනම් පුතේ අදට පන්තිය මෙතනින් අවසන් වෙනවා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. 11:10ට පන්තියට ඉන්න එපා. පුනරීක්ෂණ පන්තියට ඒක අද පැවැත්වෙන්නේ නැහැ. හරි.